දේශනා පවත්වන්නට අප කෙරේ මහත් අනුකම්පාවෙන් මේ උතුම් වූ ධම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ වරකාපොළ ධර්මෝවිත හැලගල අමරාවතිය සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක බියකම සමකිමාවත සම්බුද්ධරාජ විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍යපාද කැලණිය අජිත ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. ගම්පහ යක්කල කිරිදිවැල පාරේ පදිංචි කරුණාවති මෑණියන් ඇතුළු දූ දරුවන් පිරිසයි උතුම් සද්ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සංනිවේදනය කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සුත්තන්ත පිටකේ මජ්ක්‍ධිම නිකායේ භික්ඛු වග්ගෝ නලකපාන සුත්තන්ති. තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා. මහා කාරුණික භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාරන ලද උතුම් ශ්‍රී සද්ධර්මයටද නමස්කාර කරමි. නමස්කාර වේවා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන් නැරඹි සාරිපුත්ත මහා මොග්ගල්ලාන ආදී පරමෝත්තම නිකලෙස් මහරහතන් වහන්සේලාගෙන් පැවතෙන බුද්ධ ශ්‍රාවක ආර්ය මහා සංඝ රත්නයටද නමස්කාර කරමි. නමස්කාර වේවා. කරුතර මහා සංඝ රත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත කාර්මික පින්නතුනි, බෞද්ධ මාධ්‍යාලයේ ගම්පහ දෙල්ගොඩ නාරංවල ශාඛා මධ්‍යස්ථානයේ සිට තමයි අද මෙම ධම් දෙසුම ඔබ වෙත ගෙන එනු ලබන්නේ. අද මෙම ධර්මානුශාසනාවට තම සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරන ලබන්නේ ගම්පහ යක්කල කිරිදිවැල්ල පාර පදිංචි කරුණාවති මෞතුමිය ඇතුළු පවුලේ දූ දරුවන්ගේ එකමුතුවේ. ඉතින් මෙවැනි ධර්ම දානමය පින්කමකට ඔබේ සදැහැති දායකත්වයේ සැපීම සම්බන්ධයෙන් අපි ඔබට පළමු කොටම සෙත් පතමින් ආශිර්වාද කරනවා. මෙම ධර්ම දානමය කුසලයේ ඔබ හැමතෙම ප්‍රඥා ලෝකයේ තුලින් චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නටම පාරමී ධර්මයක්ම වෙත්වා කියලා. නලකපාන සූත්‍රය සූත්‍ර පිටකයට අයත් මජ්ක්‍ධිම නිකායෙහි භික්ඛු වර්ගයේ තමයි නලකපාන සූත්‍රය අන්තර්ගත වෙන්නේ. පින්නතුනි, සම්බුදු දේශනා හොඳින් ශ්‍රවණය කළොත් ශ්‍රවණය කරන ධර්මය හොඳින් නුවණින් විමසුවොත්
ඒ ධර්ම ශ්‍රවණය කරන ධර්මයේ විමසන කෙනාට ප්‍රඥාව ඇති කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ ප්‍රඥාව ඇති කර ගැනීම කියලා කියන්නේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමයි. එහෙනම් මේ සදහම් අසන ධර්ම දාණයට දායකත්වයේ සපයන සදහැවතුන්ගේ පැතුම විය යුත්තේ මෙම ධර්ම දානමේ කුසලයේ අපිට ප්‍රඥාව පිණිස වේවා, චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස වේවා, සංසාර දුකින් අත් මිදීම පිණිස වේවා කියලා තමයි මේක කරන්න ඕනේ. මොකද ඒක තමයි අග්‍රගන්නේ ප්‍රාර්ථනාව. යම් මේ කුසලයක් කරලා පිනක් කරලා නිවන අරමුණු කරගන්නවා නම් ඉන් පහත තියෙන හැම දෙයක්ම අපිට ලැබෙනවා. ලෞකික සැප සම්පත් ලැබෙනවා, අමුතුවෙන් ප්‍රාර්ථනා කළත් ලැබෙනවා, නොකළත් ලැබෙනවා. හැබැයි නිවන කියන එක එහෙම ලැබෙන්නේ නැහැ. නිවන කියන එක අවබෝධ කරගatiya යුතු දෙයක්. ඒක නිසා නිවන කියන එකටත් අපිට පැතුමක් තියෙන්න ඕනේ. හැබැයි ප්‍රාර්ථනාවකින් පමණක් නිවන් අවබෝධ කරනවා නෙමෙයි, ධර්මයේ හැසිරීමෙන් තමයි අපිට නිවන් අවබෝධ කරගන්නට පුළුවන්කම තිබෙන්නේ. එහෙනම් ශ්‍රවණය කරන්න මෙන්න මේ ධහම. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ කාලේ වැඩ සිටියේ කොසල් ජනපදයේ නලකපාන කියන ගමේ. කෑලගස් පිරිච්ච වනාන්තරයේ. ඒ කාලේ ඒ කෑලගස් පිරිච්ච වනාන්තරයේම වැඩ වාසය කළා භාගතුන් වහන්සේට සමීපවම ඉතාමත් ප්‍රසිද්ධ පවුල් වලින් ඇවිල්ලා මහාන වෙච්ච කුල පුත්‍රයන් පිරිසක්, ස්වාමින් වහන්සේලා පිරිසක්. නම් සඳහන් කරනවා මේ කුල පුත්‍රයන් ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් තමයි ගිහිගෙන් නික්මිලා පැවිදි වෙලා තිබෙන්නේ. එනම් ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ, ආයුෂ්මත් භග්දියයන් වහන්සේ, ආයුෂ්මත් කිම්බිලයන් වහන්සේ, ආයුෂ්මත් භගුතෙරුන්, ආයුෂ්මත් කුණ්ඩවධානයන් වහන්සේ, ආයුෂ්මත් රේවතයන් වහන්සේ, ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ වැනි ප්‍රසිද්ධ පවුල් වලින් ඇවිල්ලා මහාන වෙච්ච ඒ ස්වාමින් වහන්සේලා තවත් බොහෝ ප්‍රසිද්ධ කුල වලින් ඇවිල්ලා මහාන වෙච්ච අය ඒ නලකපාන කියන ගමේ වැඩ වාසය කළා. එදා භාගතුන් වහන්සේ තමන්ගේ ශ්‍රාවක පුත්‍රයන් අමතා මෙන්න මේ විදිහට ප්‍රකාශයක් කරනවා. මහණෙනි, ඔබ හැමදෙනාම ශාසන භ්‍රමචර්යාවට ඇලී වාසය කරනවා නේද? ඔබලා හැමදෙනාම මේ පැවිදි ජීවිතය ගත කරන්නේ කැමැත්තෙන්ම නේද කියලා අහුවා. මොකද ඔබ හැමදෙනාම ශ්‍රද්ධාවෙන් ලොකු කැපකිරීමක් කරලයි මේ පැවිදි ජීවිතයට පත් උනේ. පිනතුනේ ඒ කාලේ යුගයක් තිබ්බා, එක්තරා යුගයක් ප්‍රසිද්ධ පවුල් වල අය මහාන වෙනවා. දැන් අද නම් එහෙම එකක් නැහැ. දැන් බලන්න අපි ගත්තොත් එහෙම මිහිඳු මහරහතන් වහන්සේ පවා සාමාන්‍ය කෙනෙකුගේ පුත්‍රයෙක් නෙමෙයි. එදා මෙදාතර ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම අධිරාජ්‍යවාදියා. කවුද? ධර්මාශෝක රජතුමා. ධර්මාශෝකගේ ප්‍රබල රජ කෙනෙක්ගේ පුතෙක් මහාන වෙනවා කියලා කියන්නේ. එතකොට මේ මහානකමට කොයි වගේ තැනක් තිබිලා කියනවාද? අද ඉතින් මහාන වෙනවා කියලා කිව්වොත් ඒක ඒ හැටි ගණන් ගන්න දෙයක් නෙමෙයි. මේ සඳහන් කරන මේ කාරණා පිළිබඳව. ඉතින් ඒක එක්තරා යුගයක්. තරුණ පිරිස සාසනයට කැප වෙනවා කියන එක ඒක නිකන් ලොකු ආශිර්වාදයක්. ඒක තමන්ට ලොකු ආඩම්බරයක්. තමන්ගේ ලොකු ලැබීමක් කොට තමයි එකලාය සලකලා තිබෙන්නේ. ඉතින් භාගතුන් වහන්සේ අහනවා, ඔබ කැමැත්තෙන් නේද මේ පැවිදි ජීවිතයට ඇලිලා වාසය කරන්නේ? භාගතුන් වහන්සේ මෙහෙම ඇහුවට පස්සේ වික්ෂුන් වහන්සේලා නිහඬව හිටියා. දෙවන වතාවෙත් ඇහුවා. තුන්වන වතාවෙත් ඇහුවා. මහණෙනි, ඔබ භ්‍රමචර්යාවට මේ ශාසනයේ ඇලී වාසය කරනවාද? තුන්වන වතාවෙත් නිහඬයි. එතකොට භාගතුන් වහන්සේ මෙහෙම හිතුණා. මා එම කුල පුත්‍රයන්ගෙන්ම මෙම කරුණ විමසන එක තමයි හොඳ. භාගතුන් වහන්සේ අනුරුද්ධ තෙරුන්ට අවධානය යොමු කළා. අනුරුද්ධ ස්වාමීන් වහන්සේගෙන් අහනවා, අනුරුද්ධේනි, ඔබ මේ පැවිදි ජීවිතය ගත කරන්නේ
කැමැත්තෙන්මද කියලා අහුවා. එතකොට අනුරුද්ධ ස්වාමීන් වහන්සේ පවසනවා ස්වාමීනි ඒකාන්තයෙන්ම අපි ශාසන භ්‍රමචර්යාවේ ඉතා සතුටින් ඇලී සිටිනවා. හරියම කැමැත්තෙන් කිව්ව මේ පැවිදි ජීවිතයට පත් වෙලා සිටින්නේ. එතකොට භාගතුන් වහන්සේ පවසනවා සාදු සාදු ශ්‍රාවකයාගේ මේ ගුණයට භාගතුන් වහන්සේ සාදුකාර දුන්නා. දැක්කද? එහෙනම් කාගේ හරි ගුණයක් අපිට ආරංචි වෙනකොට අපි මොකද කරන්න ඕනේ? සාදු සාදු කියලා ඒක අනුමෝදන් වෙන්න ඕනේ. ඒක වැදගත් සමාජයක ලකුණක්. බුදුරජාණන් වහන්සේගේ ලකුණක් ඒක. අනුන්ගේ ගුණ සම්පත්තිය උන්වහන්සේ සාදුකාර පවත්වනවා. සාදු සාදු අනුරුද්ධ. ඔබ විසින් ශාසන භ්‍රමචර්යාවේ ඊට සතුටින් සිත් අලවාගෙන සිටිනවා යන මේ කාරණේ ඊ타ත්ම ශ්‍රද්ධාවෙන් ගිහි ගෙදර අතහැරලා සසුන්ගත වෙච්ච කුල පුත්‍රයෙකුට නම් ගැළපෙන දෙයක්මයි කියලා පැවසුවා. ඊට පස්සේ භාගතුන්ස් පවසනවා අනුරුද්ධ ඔබ හරිම තරුණ යෞවනයෙක්. ඔබ ජීවිතේ යෞවන අවදියේ ජීවිතේ සැප විඳින්නට තියෙන මුල්ම කාලේ පටමයින වයසයි. ඒ කියන්නේ ජීවිතේ සැප විඳින්නට තියෙන හොඳම කාලේ. ඒ වගේම කලු ගෙහි ඇති කාලේ. පංචකාම පරිභෝගයෙන් යුක්තව සිටි නමුත් ගිහි ගෙවල් වල සැප විඳින්නට පුළුවන්කම තිබෙද්දී අනුරුද්ධයේදී ඒ යෞවනයේ යුතුව සිටි ජීවිතේ ප්‍රථම වයසේ සිටි වර්ණවත් කලු කෙස් ඇතුව සිටි පංචකාම පරිභෝගයෙන් යුක්තව සිටි ඔබ ගිහිගේ නික්ම බුදුසසුනේ පැවිදි වුණානේ. ඊතර ඉඳලා සනීපෙට ඉන්න පුළුවන් එකේ ඔබ මේ ශාස්ත්‍රයෙන් තමන්ගේ ජීවිතේ කැප කළානේ. අනුරුද්ධයිනි ඔබ ගිහිගේ නික්ම මාගේ ශාසනයෙහි පැවිදි වූයේ රජයෙන් යම්කිසි වරන්තුවක් ලැබිලා නෙමෙයි. රාජ දණ්ඩනයකට නියම වෙච්ච නිසා ඒකෙන් අග බේර ගන්න ඇවිල්ලා මහණ වුණා නෙමෙයි. ඒ වගේම ඔබ මාගේ ශාසනයේ මහණ වුණේ සොරුන් විසින් වරෙන්තුලුක කිරීමෙන් ලද බයක් හින්දාත් නෙමෙයි. ඔබ මොකක් හරි අපරිතුකමක් කරලා එහෙම හොරකමක් කරලා ඒ හොරමුල ඔබ හොයනවා. අනුරුද්ධයා දැනගත්තා කියලා. ඒ අදහසින් ඔබ ඒ බයෙන් නිදහස් වෙන්න මහණ වුණා නෙමෙයි. ඒ වගේම අනුරුද්ධයනි ඔබ බුද්ධ ශාසනයේ පැවිදි වුණේ ගත්ත ණයක් ගෙවා ගන්න බැරි කම නිසාත් නෙවෙයි. ඔන්න ජීවිතේ ප්‍රාර්ථනා පොඩි බැඳගෙන ලෝකයා කරන එක කරන්න ගිහිල්ලා කෙනෙක් ණය වෙනවා. දැන් ණය වෙලා ණයට පොලි හැදෙනවා. පොලියට වැල් පොලිත් හැදෙනවා. දැන් ණය ගෙවා ගන්න විදියක් නැහැ. කල්පනා කරොත් එහෙම මහණ වුණොත් එක බේර ගන්න පුළුවන් කියලා. ඒ මහානකම සාර්ථක වේද? අනුරුද්ධ ඔබ පැවිදි වුණේ ණයක් ගෙවා ගන්න බැරි කම හින්දා නෙමෙයි. අනුරුද්ධ ඔබ මහණ වුණේ බුද්ධ ශාසනය තුල සමාජයෙන් උපන් යම්කිසි බයක් හින්දා නෙමෙයි. ඒ කියන්නේ සමාජයේ යම්කිසි රැල්ලක් හින්දා ඇවිල්ලා මහණ වුණත් නෙමෙයි. අනුරුද්ධේනි ඔබ මාගේ ශාසනයේ මහණ වුණේ ජීවත් වෙන්න පිළිවෙලක් නැති කම හින්දා නෙමෙයි. හරි හැමං ගොවිතැන කරගන්න විදියක් නැහැ. රැකියාවක් නැහැ. වෙළඳාමක් නැහැ. තමන්ට වග කියන්න කෙනෙක් නැහැ. තමන්ට සැප විඳින්නට පුළුවන් කමක් නැහැ. මහණ වුණාට පස්සේ හරි හොඳට වළඳලා හොඳ කුටි සේනාසන වල වැඩ වාසය කරමින් සදහැවතුන්ගේ සත්කාර ගෞරව සම්මාන ලැබෙමින් ඉන්න පුළුවන් කියන අදහසින් මහණ වුණා නෙමෙයි. එහෙනම් මෙතන මහානකම කියන එක අපි පැහැදිලි කරගන්න ඕනේ. මහානකම පිළිබඳව විවිධ අයට විවිධ විදිහට තමයි හිතෙන්නේ. ආම්ගොල්ලෝ සනීපට ජීවත් වෙනවා. සුපිරිම දේවල් පරිභෝග කරනවා කියලා. පැවිද්දෙක් මහාන වෙන්නේ සැප හොයාගෙන. තේරුම් කියන්නේ. පැවිද්දෙක් මහාන වෙන්නේ මොනවා හොයාගෙනද? සැප හොයාගෙන. මොන සැපද? මොන සැපද? නිවන් සැප. ලෞකික සැපයක් නෙමෙයි, කායික සැපයක් නෙමෙයි. වෙනියම් ලාභද කාම සැපයක් හොයාගෙන ඇවිල්ලා මහාන වෙනවත් නෙමෙයි. එහෙනම් පැවිද්දෙක් සැපේ පිණිස මහාන වෙනවා. මොන සැපේටද? නිවන් සැප ලබනු කැමැතිව. මේ සඳහන් කරනවා සැබවින්ම ඔබ පැවිදි වූයේ ඔන්න පැවිදි වෙන අරමුණ තියෙනවා. ඔබ පැවිදි වූයේ
ඉපදීමෙන් නිදහස් වෙන්න. මේ දි รา පත් වෙන ජීවිතයෙන් නිදහස් වෙන්න. මරණයටපත් වෙන ජීවිතයෙන් අත් මිදෙන්න. මේ අඩන වැළපෙන කායිකව මානසිකව දුක් විඳින සුසුම් ලන මේ මහා විපත් වලින් නිදහස් වෙන්නයි ඔබ මේ ශාසනයේ පැවිද්දටපත් උනේ. ඒතර පැවිද්දටපත් වෙච්ච කෙනා කල්පනා කරනවා කියනවා මගේ මේ මහානකම ඉපදීමෙන් ජරාවෙන් මරණයෙන් ශෝක වැළපීම් දුක් දුන්න සුසුම් හෙලීම් වලින් මම විපතකටපත් වෙලා ඉන්නේ. මං සංසාරේ සාපලක් කෙනෙක්. මොකද සංසාර සාපේ යලි යලි උපදිනවා. යලි යලි උපදින සත්වයා යලි යලි දිරනවා. යලි යලි මිය දෙනවා. ආයෙම අඬන්න වෙනවා. ආයෙම වැළපෙන්න වෙනවා. ආයෙම කායිකව මානසිකව දුක් දුන්න සුසුම් හෙලීම් වලට මූණ දෙන්නට සිද්ධ වෙනවා. මම මහා විපතකටපත් වෙලා ඉන්නේ. ඉතින් මම මේ මහා දුක්ඛ ස්කන්ධයගේ අවසන් වීමක් දකිනවා නම් මට ඒකට ගන්න තියෙන හොඳම තීරණය තමයි බුද්ධ ශාසනයේ මහාන වෙන එක කියලා නේද ඔබ වහන ඕනේ. ඒක උරන්පොත්යන් වාසි පිළිතුරු දෙනවා. එහෙමයි ස්වාමීන්. එහෙනම් පැවිදි වෙන කෙනෙක්, පැවිදි වෙන්න කල්පනා කරන කෙනෙක් මුලින්ම තමන්ගේ හිතේ ලොකු පැතුමක් අරමුණක් ඇතුව ඒක කරන්න ඕනේ. තේරෙනවද? එහෙනම් පැවිදි වීමේ මූලිකම අභිප්‍රාය මොකද්ද? සංසාර දුකෙන් අත් මිදෙන්නේ නෙමෙයි කියන අදිෂ්ඨානය. ඒ තුළ ඉඳලා කටයුතු කරොත් ඒ මහානකම සාර්ථක කරගන්නට පුළුවන්කම ලැබෙනවා. අනුරුද්ධේනි ඔබ මේ අවින් සිතා පැවිදි වූ කුල පුත්‍රයෙක් විසින් කල යුත්තේ කුමක්ද? දැන් මේ විදිහට සංසාර දුකින් අත් මිදෙන්නේ නෙමෙයි කියලා මහණුණා නම් ඒ පැවිද්දා මොකක්ද කරන්න ඕනේ? අනුරුද්ධේනි කාමය අතහරින්න ඕනේ. අකුසල වලට ආස කරන්න හොඳ නැහැ. ඒ වගේම හොඳට චිත්ත සමාධිය ඇති කරගන්න මහන්සි ගන්න ඕනේ. වන භාවනාවෙන්ම කල්ගත කරන කෙනෙක් වෙන්න ඕනේ. අනුරුද්ධේනි මේ හිතේ හට ගන්නවා මේ හිතට හසුරුකම් කරන කාරණා පහක්. ඒවට කියනවා පංච නීවරණ කියලා. මෙන්න මේ පංච නීවරණ වලින් මාගේ හිත යට කරගෙන යනවනේ. ඒක නිසා මා මේ පංච නීවරණ වලට යට වෙන්නේ නැහැ. කුසල් සිත ප්‍රබල කර ගන්නවා කියලා. කම්මැලි නැතුව මම බණ භාවනා කර ගන්නවා. මම මේ හිත සමාධිගත කර ගන්නවා කියන අදිෂ්ඨානය ඇති කර ගන්න ඕනේ. අනුරුද්ධේනි බුද්ධ ශාසනය තුළ මීට වඩා ශාන්ත වූ ප්‍රණීත දේවල් ලබා ගන්නත් පුළුවන්. උදෙක් චිත්ත සමාධියක් ඇති කරගත්ත පමණින් මහානකම සම්පූර්ණව සාර්ථක වෙනවා නෙමෙයි. ඉන් එහාට බුද්ධ ශාසනය තුළ තව තව කටයුතු කරන්න තිබෙනවා. අනුරුද්ධේනි ඔබට මා ගැන මොකද්ද හිතේ? හරි විවෘතයිනේ. දැන් අනුරුද්ධයන් වහන්සේගෙන් අහනවා බුදුහාමුදුරුවෝ ගැන ඔබට මොකද්ද හිතෙන්නේ? උන්වහන්සේ අහනවා ඒ කියන්නේ කෙනෙක්ව කිලුටු කරවන යලි උපතක් කරා ගෙන යන පීඩා සහිත දුක් සහිත විපාක ඇති යලි යලි දිරණ මැරෙන ස්වභාවයෙන්ම උරුම වෙන යම් මේ කෙලෙස් තියෙනවා නම් ඒ කෙලෙස් තථාගතයන් වහන්සේට ප්‍රහාණය වෙලා නැහැ කියලා හිතනවාද? මේ ඔබලාට අනුශාසනා කරන බුදුහාමුදුරුවෝ කෙලෙස් දුරු නොකරපු කෙනෙක් කියලා හිතනවාද? ඒ නිසා තථාගතයන් වහන්සේ ඇතැම් කෙලෙස් හංගගෙන ඉන්නවා කියලා හිතනවාද? ඇතැම් ආශ්‍රවයන් ඇතැම් කෙලෙස් හිමීට ඉවසගෙන ඉන්නවා කියලා හිතනවාද? ඒ කියන්නේ ආසාවන් හිතට එනකොට ලෝකයාගෙන් ගැරහිලි ලැබෙන නිසා ඒවා හිතේ යටපත් කරගෙන ඉන්නවා කියලා හිතනවාද? ඇතැම් ආශ්‍රවයන් කල්පනා කර කර දුරු කරන්න කල්පනා කරනවා කියලා හිතනවාද? ඇතැම් කෙලෙස් නුවණින් දැන බැහැර කරනවා කියලාද හිතෙන්නේ කියලා ඇහුවා. එතකොට අනුරුද්ධයන් වහන්සේ පවසනවා ස්වාමීනි කෙනෙක්ව කිලුටු කරවන යලි උපතක් කරා අරගෙන යන පීඩා සහිත දුක් විපාක ඇති යලි යලි සංසාර දුකම උරුමවන කෙලෙස් තියෙනවා නම් ස්වාමීනි එහෙම කෙලෙස් තථාගතයන් වහන්සේට කෙසේනම් හටගන්නද කෙසේනම් පවතින්නද
එහෙම කෙලෙස් තථාගතයන් වහන්සේ කෙසේනම් ඇසුරු කරන්නේ? තථාගතයන් වහන්සේට එහෙම කෙලෙස් නැහැ. එහෙමයි ස්වාමීනි දරාගෙන ඉන්නේ. නමුත් ස්වාමීනි භාගතුන් වහන්සේ කෙරෙහි අපිට මෙබඳු සිතක් ඇති වෙනවා. ඒ කියන්නේ කෙනෙක්ට පිළිටු කරන කෙලෙස් තියෙනවා. සංසාර දුකට උරුමකම් කියලා කෙලෙස් තියෙනවා. මෙන්න මෙහෙම හිතනවා. ඒ කෙලෙස් තථාගතයන් වහන්සේට ප්‍රහාණය වෙලා තියෙන්නේ. ඒක නිසා තථාගතයන් වහන්සේ අවබෝධයෙන්ම හැම ක්ලේශයක් ගැනම දන්නවා. කෙලෙස් සහිත සමාජයක තථාගතයන් වහන්සේ නික්ලේශීව ඉන්නවා. ඇලෙන සමාජයේ නොඇලී ඉන්නවා. ගැටෙන සමාජයේ නොගැටී ඉන්නවා. මුලා වෙන සමාජයේ නොමුලාව ඉන්නවා කියලා ස්වාමීනි තථාගතයන් වහන්සේ ගැන අපිට එහෙමයි හිතෙන්නේ. භාගතුන් වහන්සේ පවසනවා සාදු සාදු අනුරුද්ධ. කෙනෙක්ව පිළිටු කරවන පුනර් භවයේ ඇති කරවන පීඩා සහිත දුක් විපාක ඇති මත්ෙහි ජරා මරණ පිණිස පවතින යම් මේ කෙලෙස් තියෙනවා නම් ඒ කෙලෙස් තථාගතයන් වහන්සේට ප්‍රහාණය වෙලයි තියෙන්නේ. මුලින්ම උදුරලා දාලායි තියෙන්නේ. මුදුන් කරණිය විනාශ වෙච්ච තල් ගහක් වගේ ඒ කෙලෙස් සම්පූර්ණයෙන්ම අභාවයටපත් වෙලා තියෙන්නේ. ආයේ කෙලෙස් පැලවෙන්න විදියක් නැහැ. අනුරුද්ධින එක මේ වගේ දෙයක්. මුදුන් කරණිය විනාශ වී ගිය තල් ගසක නැවත කිසිම දිනක වැඩිමක් සිද්ධ වෙන්නට පුළුවන් කමක් නැහැ. පොල් ගහකුත් එහෙම. තාල වර්ගයේ ගස්සේ කරණිය කැටට ආයේ දෙපැත්තෙන් දැල්ලා එනවද? දැල්ලා වැඩෙන්නේ නැහැ. ඒ අයුරින්ම අනුරුද්ධ තථාගතයන් වහන්සේට මුළුමනින්ම කෙලෙස් ප්‍රහාණය වෙලයි තියෙන්නේ. තථාගතයන් වහන්සේ ආශ්‍රව බැහැර කරලා තියෙන්නේ. කෙලෙස් සහිත ලෝකයේ තථාගතයන් වහන්සේ කෙලෙස් සමග සම්මිශ්‍රණය නොවි ඒ කෙලෙස් පිළිබඳව අවබෝධයෙන් දැන වාසය කරනවා. කෙලෙස් එක එකතු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අනුරුද්ධ මේ ගැන මොකද්ද හිතන්නේ? තථාගතයන් වහන්සේ ඇතැම් විටක අනුශාසනා කරනකොට මිය පරලෝකීය ශ්‍රාවකයන් ඉපදිච්ච තැන් පිළිබඳව දේශනා කරනවා. ඒ කියන්නේ ඒ ශ්‍රාවකයන් අසවල් තැන උපන්නා. අසවල් තැන ඉපදුනා කියලා. එහෙම අන් අයට ප්‍රකාශ කරන්නේ කුමන ප්‍රයෝජනයක් දකිමින්ද? උන්වහන්සේ මේ ශ්‍රාවකයන් ගුණ පුරලා නිකලස් නොවුනොත් ඒ කියන්නේ අරහත්ත්වයට පත් වෙලා පිරිනිවන් පෑවි නැත්තම් ඒ අය උපදින තැන තථාගතයන් වහන්සේ පවසනවා. ඒ කියන්නේ මුළුමනින්ම තථාගතයන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ සංසාර දුක් 100%ක්ම නිමා කරලීම පිණිසයි. නමුත් පින්නතුනි මේ යන භව ගමනේදී හැම දිනාටම ඒකාන්ත කොට ඒ ජීවිතයේදී නිකලස් වෙන්න බෑ. ඇතැම් කෙනෙක් මඟ නවතිනවා, මඟ නතර වෙනවා. නමුත් මඟ නතර වෙච්ච කෙනාට සාධාරණයක් සිද්ධ වෙන්න ඕනේ. මඟ නතර වෙනවා කියලා කියන්නේ සංසාරයට හිර වෙනවා කියන එක නෙමෙයි. නිවන් දකින්නක යලි යලි අවස්ථා කීපයක උපදින්නට සිද්ධ වෙනවා. එතකොට මෙහෙම පැවසුවාට පස්සේ අනුරුද්ධයන් වහන්සේ පවසනවා ස්වාමීනි අපගේ මේ ධර්මයේ තියෙන්නේ භාගතුන් වහන්සේ මුල් කරගෙනයි. භාගතුන් වහන්සේ තමයි මේ ධර්මයේ නායකයන්න් වහන්සේ. භගවන් පටිසරණ භාගතුන් වහන්සේ තමයි පිළිසරණ. ස්වාමීනි ඔය වදාළ කරුණී අරුත් භාගතුන් වහන්සේනම වැඩෙනවනම් එතකොට මේ වික්ෂුන් වහන්සේලා ඒ භාගතුන් වහන්සේ විසින් දේශනා කරන ධර්මයේ තමයි තම තමන්ගේ චිත්තසංතානයේ තැන්පත් කරගන්නේ. ඔන්න බලන්න මෙතෙන් සිට උන්වහන්සේගේ පවසන විස්තරය. අනුරුද්ධ තථාගතයන් වහන්සේ මිය පරලෝකීය ශ්‍රාවකයන් ඉපදුණු තැන් පිළිබඳව කියන්නේ ඒ අය අසවල් තැන ඉපදුනා කියලා ජනතාව පුදුමයටපත් කරවන්න නෙමෙයි. තථාගතයන් වහන්සේ පුදුම කෙනෙක්නේ. මේ මැරලා ගිහිල්ලා මිනිස්සු ඉපදින්න තැන කියනෝනේ හරියට ඉලක්කෙට. පුදුම වෙන්නේ නැද්ද? පුදුම වෙනවනේ. දැන් කොටින්ම කියන්නේ වර්තමානයේ තුල මලවුන් ගෙනන තැන් තියෙනවනේ. ඔන්න අපි යම් යම් තැන් වලට යනවා. ඒතර ගියාට පස්සේ මොකක් හරි ආරෝහණයකින් එතන ඉන්න කෙනා අපේ මියගේ ඥාතියාගේ කතාවකින් කතා කරනවා. හරි? අපි පුදුම වෙලා කියනවා බාප්පා වගේම කතා කරන්නේ. අපේ මැරිච්ච සීයා වගේම කතා කරන්නේ.
එතන නම් පුදුම දැනක් අපේ ආච්චි වගේමයි මේ කතා කරපු මේ හඬ. අපේ ලොකු අම්මා වගේමයි මේ හඬ කියලා. පුදුම වෙන්නේ නැද්ද? පුදුම වෙනවා. නමුත් භාගතුනාත් පවසනවා. ඇතැම් කෙනෙක් අභාවයටපත් වෙලා අසවල්කන උපන්නා කියලා තථාගතයන් වහන්සේ පවසන්නේ තථාගතයන් වහන්සේ පුදුම කෙනෙක් කියලා ඉවරලා සමාජෙට කියලා කියව ගන්න නෙමෙයි කියනවා. ජනතාව නලවන්නත් නෙමෙයි කියනවා. ජනතාව මේ සංසාරයේ තුල නැලවීමේ අදහසින් කමන්නේ දැන් මොම නිවන් දකින්න ඕනේ. ඒ වුණාට පොඩි පොඩි පින්කම් ටිකක් කරලා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා චාරිකා කරලා අවසන කෙලවර අමාමා නිවනටපත් වුණා නම් ඇති කියලා ජනතාව නලවන්නේ නැහැ කියනවා බුදු කෙනෙක්. අපි මේක හොඳට තේරුම් ගන්න ඕනේ. නම් බුදු කෙනෙකුගේ ස්වභාවය තමයි මිනිස්සුන්ව පුදුමයටපත් කරවන්න බණ කියන්නේ. මිනිස්සුන්ව නලවන්න බණ කියන්නේ නැහැ. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලබා ගන්න අදහසකුත් නැහැ. මම මේ විදිහට බණ කිව්වොත් මේ ලාභ ලැබෙයි. මේ සැලකිලි ලැබෙයි. මේ විදිහට ප්‍රසිද්ධ වෙයි. මේ විදිහට වගේ ගුණ තියයි. එහෙම අදහසක් නැහැ කියන බුදු කෙනෙකුට. අනුරුද්ධ ඊතා ශ්‍රද්ධාවෙන් යුක්ත ධර්මයෙන් උදාර සත්‍යක් ලබන උදාර ප්‍රබුද්ධ බවක් ලබන කුල පුත්‍රයන් ඉන්නවා. ඔවුන් ඒ අසා ඉබඳු සුගතියෙහි ඉපදීම පිණිස සිත පිහිටවා ගන්නවා. දැන් ධර්ම මාර්ගයේ තුල ගමන් කරලා නිකලෙස් වෙන්නට හැකියාව නැති කෙනෙක් ඉන්නවා කියමුකෝ. එතකොට මේ විදිහට උන්වහන්සේ පරලොව සුගතිය ගැන කියනකොට ශ්‍රාවකයන්ට ඒක ලොකු අසසිල්ලක් කියනවා. එහෙනම් අපි නරකාදියක වැටෙන්නේ නැහැ. මේ ධර්මයේ තුලින් අපිට රැකවරණයක් තිබෙනවා. සුගති ලෝකයේ ගිහිල්ලා අපිට ඉතිරි මාර්ගඵල ලබලා නිවන් අවබෝධ කරගන්න පුළුවන් කියන අසසිල්ල ලබනවා. අනුරුද්ධේදී ඒ වුණට බොහෝ කලක් හිතසුව පිණිස පවතිනවා කියනවා. එහෙනම් අපි මුලින්ම අත්මිදෙන්න ඕනේ මොකෙන්ද? සතර අපායේ. සුගතියේ ඉපදීම වරදක් නැහැ. සතර ගමනක් යන කෙනාට අනතුරු තියෙන්නේ අපායයි. අපායක් කීයක් තියෙනවද ප්‍රධාන වශයෙන්? හතරක්. ඒවට කියන්නේ මොන අපායද? සතර අපාය. සතර අපාය මොනවද? නරක, තිරිසන්, ප්‍රේත, අසුර. මතක තියාගන්න ඕනේ. සතර අපාය. අනුරුද්ධ මේ ශාසනයේ ශ්‍රාවකෙක් ඉන්න භික්ෂුවක්. ඒ භික්ෂුවට මෙහෙම අහන්න ලැබෙනවා. අසවල් නම් ඇති භික්ෂුව අපවත් වුණා. භාගතුන් වහන්සේ විසින් ප්‍රකාශ කර ලද්දේ ඒ භික්ෂුන් වහන්සේ අරහත්ත්වයටපත් වුණා කියලයි. ඉතින් ඔහුගේ ඒ පිරිනිවීගේ ආයුෂ්මතුන්ව දැකගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. දැන් මේ පිරිනිවන් පාපු රහතන් වහන්සේව කලින් දැකපු කෙනෙක් ඉන්නවා. එතකොට මෙහෙම සිහි කරනවා කියනවා. ඒ උත්තමයන් වහන්සේ මේ වගේ සීලයකින් යුක්තයි. මේ වගේ ධර්මයකින් යුක්තයි. මේ වගේ ප්‍රඥාවකින් යුක්තයි. මේ වගේ හැසිරීමකින් යුක්තයි. මෙවැනි විමුක්තියකින් යුක්තයි කියලා. පිරිනිවන් පෑ වික්ෂුවගේ ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ප්‍රඥාව අනුස්මරණය කරමින් හිත සතුටු කරගන්නවා කියනවා. ඒ ස්වාමීන් වහන්සේ මට මුණ ගැහිලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේමක මමත් කතාබස් කරලා තියෙනවා කියලා හිතේ සතුටක් ඇති කරගන්නවා කියනවා. අනුරුද්ධ මෙසේ වික්ෂුවට පහසු විහරණයක් ඇති වෙනවා කියනවා. අනේ මම මේ රහතන් වහන්සේවත් ආශ්‍රය කළානේ. ඔනීලක කාරණේ. අනුරුද්ධ මේ ශාසනයේ වික්ෂුවකට මෙහිම අහන්න ලැබෙනවා. අසවල් නම් ඇති ස්වාමීන් වහන්සේ අපවත් වුණා. භාගතුන් වහන්සේ විසින් ප්‍රකාශ කළා ඒ ස්වාමීන් වහන්සේ අනාගාමී වුණා කියලා. එහෙනම් පළවෙනි කෙනා රහතන් වහන්සේ, දෙවෙනි කෙනා අනාගාමී උත්තමයන් වහන්සේ. භාගතුන් වහන්සේ පැවසුවායේ අපවත් වෙච්ච ස්වාමීන් වහන්සේ අනාගාමී මාර්ගඵලයට පත් වෙලා හිටියේ කියලා. එතකොට ඒ අපවත් වෙච්ච ස්වාමීන් වහන්සේව දැකගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. දැක ගන්න ඕනේ. ඒ ස්වාමීන් වහන්සේ ගැන අහලා තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ශ්‍රාවකයා කල්පනා කරනවා කියනවා. ඒ ස්වාමීන් වහන්සේ
මේ විදිහේ සීලයෙන් යුක්තයි. මේ විදිහේ ධර්මයෙන් යුක්තයි. මේ විදිහේ ප්‍රඥාවකින් යුක්තයි. මේ විදිහේ හැසිරීමකින් යුක්තයි. මේ විදිහේ විමුක්තියකින් යුක්තයි කියලා අර අනාගාමී වෙලා අපවත් වෙච්ච ස්වාමීන් වහන්සේ ගැන හිත පහදව ගන්නවා කියනවා. ඊට පස්සේ ඒ අනාගාමී වෙච්ච ස්වාමීන් වහන්සේ තුළ තිබ්බනම් යම් මේ ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා කියන යම් ගුණයක් ඒක සිහි කරනවා, අනුස්මරණය කරනවා කියනවා. ඒ අයුරින්ම අනේ මටත් එහෙම වෙන්න නැත්තම් කියලා අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා කියනවා. අනුරුද්ධ මේක ධර්මයේ හැසිරෙන කෙනෙකුට හරි පහසුවක් කියනවා. දැක්කද? දැන් බලන්න අතීතයේ වැඩ හිටපු රහතුන් ගැන සිහි කරනකොට හිතට ලොකු සැනසෙල්ලක් ඇති වෙනවනේ. මේ විදිහට මේ උතුමන් වහන්සේලා වීරිය කරලා තියනවා කියලා. එහෙනම් මෙතනින් සඳහන් කරන්නේ මේ රහතන් වහන්සේලා ගැන විතරක් නෙමෙයි. යම් මේ ශ්‍රාවකෙක් අනාගාමී වෙලා අපවත් වුණා නම් ඒ අපවත් වෙච්ච උතුමන් වහන්සේව සිහි කරන එක හරි සනීපයක් කියනවා. අනේ මටත් එහෙම වෙන්න නැත්තම් කියලා. ඒ විතරක් නෙමෙයි. අනුරුද්ධේනි ශ්‍රාවකෙක් ඉන්නවා. අපවත් වෙන්නේ සකු르දාගාමී වෙලා. සකු르දාගාමී වෙලා අපවත් වෙච්ච ස්වාමීන් වහන්සේ පිළිබඳව භාගතුන් වහන්සේ පවසනවා අසවල් භික්ෂුව සකු르දාගාමී මාර්ගඵලයටපත් වෙලයි අපවත් උනේ කියලා. එතකොට මේ ස්වාමීන් වහන්සේ දැකගත්ත කෙනෙක්. අඩුම තරමේ මේ ස්වාමීන් වහන්සේ ගැන අහපු කෙනෙක් හිතනවා කියනවා. ඒ ස්වාමීන් වහන්සේ මේ විදිහේ සීලයකින්, මේ විදිහේ ධර්මයකින්, මේ විදිහේ නුවණකින්, මේ විදිහේ විහරණයකින්, මේ විදිහේ විමුක්තියකින් යුක්තයි කියලා ඒ සකු르දාගාමී වෙච්ච ස්වාමීන් වහන්සේගේ ගුණය සිහි කරනවා කියනවා. ඒ ස්වාමීන් වහන්සේ හරිය ශ්‍රද්ධාවන්ත කෙනෙක්. ඒ ස්වාමීන් වහන්සේ හරියම සිල්වත් කෙනෙක්. ඒ ස්වාමීන් වහන්සේ හරියට ධර්මයේ දරාගෙන හිටපු කෙනෙක්. ඒ ස්වාමීන් වහන්සේ හරියට ත්‍යාගශීලී කෙනෙක්. ඒ ස්වාමීන් වහන්සේ හරිය ප්‍රඥාවන්ත කෙනෙක් කියලා ඒ සකු르දාගාමී ස්වාමීන් වහන්සේව අනුස්මරණය කරමින් ඒ ආර්යම සිත පිහිටවා ගන්නවා. අනුරුද්ධ මෙසේ වික්ෂුවට පහසු විහරණයක් ඇති වෙනවා කියනවා. අනේ මෙහෙම උතුමනොත් අපි අතර ඉඳලා තියෙනවනේ කියලා. ඔන්න ඊට පස්සේ පවසනවා අනුරුද්ධයනි ඔන්න වික්ෂුවකට මෙහෙම අහන්න ලැබෙනවා. අසවල් නම්මැති වික්ෂුව අපවත් වුණා. භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කළා ඒ ස්වාමීන් වහන්සේ සෝතාපන්න ඵලයටපත් වෙලා හිටියේ කියලා. ඒ අපවත් වෙච්ච ස්වාමීන් වහන්සේ සෝතාපන්න මාර්ගඵලයටපත් වෙලා හිටියේ කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. අනේ මටත් ඒ ස්වාමීන් වහන්සේගේ සෝතාපන්න වෙන්න නැත්නම් කියලා ශ්‍රාවකයා කල්පනා කරනවා කියලා. අනේ ඒ ස්වාමීන් වහන්සේ හරිම ශ්‍රද්ධාවන්තයි, සීලවන්තයි, හොඳ ධර්මඥානයකින් යුක්තයි. ඒ ස්වාමීන් වහන්සේ හරිම ත්‍යාගවන්තයි, හරි ඥානවන්තයි, ප්‍රඥාවන්තයි කියලා ඒ සෝතාපන්න ශ්‍රාවකයා ගැන යලි යලි සිහි කරනකොට ධර්මයේ හැසිරෙන කෙනෙකුට ඒක පහසුවක් කියනවා. දැන් අපේ සමාජවල අපිට මිය පරලෝකීය අය ගැන කතා කරන අවස්ථාවක් එනවනේ. ඇතැම් විට මිය ගිය අය ගැන පවා අපිට කතා කරන්න තියෙන්නේ ගුණද නොගුණද? කල්පනා කරලා බලන්න. ওই මිනිස්සයා මේ විදිහේ ජාවාරමක් කළා. මේ විදිහේ අපරාධයක් කළා. ඔය මහ ලොකුවට ගෙවල් හැදුවේ වම්කොල්ල කාලා. ඔය මිනිස්සයා ඒ දරුවන්ට ඉගැන්නුවේ අනුන්ගෙන් හොරකම් කරපු සල්ලි වලින්. ඔය මිනිස්සු ඔය සැප කාර්වල යන්නේ අසවල් මංකොල්ලේ කාලා ගත්ත සල්ලි වලින් කියලා මිනිස්සු කයි කතන්දර කියනවා. එහෙමත් අවස්ථාවක ගුණ ඇහෙනවා. කොහොමද කෙනෙක් අභාවයටපත් වුණාම ලංකාවේ ක්‍රමයේ තමයි හොරෙක් කුණක් ගුණ කතන කියලා එකක් තියෙනවා. අවමංගල ස්වභාවයේ වෙනමම මේ කොටසක් නේ. ස්වාමීන් වහන්සේලා ඉන්නලා තිසරණ සහිත පන්සිල් සමාදන් කරලා නේද? පාංශුකෝලේ දීලා අනිත්‍ය ප්‍රතිසංයුක්ත ගාථා කියලා යතාවාඩි වහා පුරා කියන මේ ගාථාව කියලා පෙන් වඩලා ඒ කටයුතු කරනවා. ස්වාමීන් වහන්සේලා දැන් පිට වැඩ ඉතිහාරි පාංශුකෝලේ ආවර කරලා වැඩම කරාට පස්සේ ඊළඟට පටන් ගන්න මොකක්ද? ගුණ කතන. නේද? ගුණ කතන පටන් ගන්නවා. ගුණ කතන පටන් ගන්නකොට ගොඩාක් තැන්වල බොරු කියනවා. තේරෙනවද? ඒ තරම්ම කියන්න ගුණයක් නැති නිසා බොරු කියනවා. ඒකේ කෙනා මූණේ මූණ බලා ගන්න. මෙරිච්ච කෙනාට අගෞරවයක්ද නැද්ද?
මැරිච්ච කෙනෙකුට අගෞරව කරන්න හොඳ නෑ බොරු කියලා. මෙන්න දින විස්තරය. මේ ශාසනයේ ඉන්නවා වික්ෂුණියක්. දැන් කලින් කිව්වේ වික්ෂුන් වහන්සේලා ගැන. වික්ෂුණියක් ඉන්නවා. ඒ වික්ෂුණිය මහන්සි වෙලා ධර්මයේ හැසිරලා අරහත්ත්වයට පත් වෙච්ච උත්තමාවියක්. එතකොට මේක ආරංචි වෙනවා කියනවා. මේ ධර්ම මාර්ගයේ හැසිරෙන වික්ෂුණියකට. තවත් වික්ෂුණියක් ඉන්නවා. ඒ වික්ෂුණියට ආරංචි වෙනවා අසවල් උත්තමාවිය රහත් මෙහෙණියක්. ඒ අපවත් වෙච්ච ඒ සහෝදර තෙරණිය හරි සීලවන්තයි. හරි ධර්ම ගෞරවයෙන් යුක්තයි. හරි ඥානවන්තයි. විමුක්තියටපත් වෙච්ච තැනැත්තියක් කියලා ආරංචි වෙනවා. එතකොට ඒ වික්ෂුණිය සිහි කරනවා කියලා මෙහෙම. අනේ අපවත් වෙච්ච ඒ තිරිනවන් බාපු වික්ෂුණිය වගේ මටත් ශ්‍රද්ධාවන්ත වෙන්න තිබ්බනම් මටත් ඒ වගේ සිල් රකින්න තිබ්බනම් මටත් ඒ වගේ දහම් දැනුමක් ඇති කරගන්න තිබ්බනම් මටත් ඒ වගේ ත්‍යාගවන්ත වෙන්න තිබ්බනම් මටත් ඒ වගේ ප්‍රඥාවන්ත වෙන්න තිබ්බනම් කියලා අර පිරිනිවන් පාපු භික්ෂුණීන් වහන්සේ කෙනෙක් හිත සන්තෝෂ කරගන්නවා කියනවා. ලාභයක්මයි සාදු සාදු කියලා. ඔන්න භික්ෂුණියක් ඉන්නවා. මහන්සිලා ධර්මයේ හැසිරෙනවා අනාගාමී වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පවසනවා අසවල් භික්ෂුණිය අපවත්තුනේ අනාගාමී වෙලා. එතකොට තවත් ධර්මයේ හැසිරෙන භික්ෂුණියකට මේක ආරංචි වෙනවා කියනවා. අනේ භික්ෂුණිය එතකොට අනාගාමී වෙච්ච උත්තමාවියක්. අනේ භික්ෂුණිය මටත් මුණ ගැහිලා තියෙනවා. මම දවසක් කතාබස් කරලා තියෙනවා. මට මේ විදිහට බණ කියලා දීලා තියෙනවා කියලා අර කලින් වෙච්ච සිද්ධිය අනුස්මරණය කරනවා කියනවා. එතකොට අනුස්මරණය කරන්නේ සතුටෙන් නේද? ධර්ම සංවේගයේ ලොකු සතුටකින්. එතකොට කල්පනා කරනවා කියලා මෙහෙම. අනේ මටත් ඒ විදිහට ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා දියුණු කරගන්න නැත්තම්. ඒ අනාගාමී වෙලා අපවත් වෙච්ච වික්ෂුණීන් වහන්සේ වගේ මටත් පංචශීක බල දියුණු කරගන්න නැත්තම් කියලා හිතේ සැනසෙල්ල ඇති කරගන්නවා කියනවා. ඔන්න ඊළඟ කාරණේ. ඔන්න ධර්මයේ හැසිරෙන වික්ෂුණියක් ඉන්නවා. සකු르දාගාමී වෙනවා. ඒතර බුදුරජාණන් පවසනවා මහණෙනි අසවල් වික්ෂුණිය අපවත්තුනේ සකු르දාගාමී මාර්ගඵලලාභී තැනැත්තියක් හැටියටයි. එතකොට මේ කහන තවත් වික්ෂුණියකට මෙහෙම හිතනවා කියනවා. භාගතුන් වහන්සේ දේශනා කළ අසවල් වික්ෂුණිය සකු르දාගාමීව සිටීදී අපවත්තුනා කියලා. අනේ මේ වික්ෂුණිය මටත් මුණ ගැහිලා තියෙනවනේ. ඒ වික්ෂුණිය ගැන මමත් අහලා තියෙනවනේ. මෙහෙම උතුම් කෙනෙක් හිටියා කියලා. එතකොට මේ අපවත් වෙච්ච වික්ෂුණියගේ අභ්‍යන්තරික ගුණ ගැන ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා ගැන සිහි කර කර සතුටු වෙනවා කියනවා. අනේ මට දවසක් හරි මුණ ගැහිලා තියෙනවනේ කියලා. අපේ ජීවිතවල මෙහෙම නැද්ද? උතුම් ගුණවත් පැවිද්දෙක් මෙහෙණියක් හරි කමන්නේ. අපවත් වුණාට පස්සේ ඇතැම් වෙලේ කියනවා අපිත් දවසක් හොයා ගන්නට කියලා දාන දීලා තියෙනවා. අපිටත් දවසක් මුණ ගැහිලා තියෙනවා. ඒකට මෙහෙම කියනවා. අපේ ආච්චිලා ඒ කාලේ කියලා දිලා මේ වගේ උතුම් ස්වාමීන් වහන්සේ නමක් හිටියා කියලා. හරි සිල්වත් කියලා. හරි ගුණවත් කියලා. දෙයට ලස්සනට බණ කියන්න දන්නවා කියලා. අපේ වැඩි හිටියෝ කතා වෙනවා අපිට ඇහිලා නැද්ද එහෙම? ඇහිලා තියෙනවනේ. ඒත් අපිට ඇතිනේ මොකද්ද? ලොකු සතුටක්. මෙහෙම ගුණධර්ම තියන අය මේ ලෝකෙ ඉඳලා තියෙනවනේ. මේ රටේ ඉඳලා තියෙනවනේ. අපේ මේ ජීවිතවල පළාත ඉඳලා තියෙනවනේ කියලා. ඒක අහන්න සැනසෙල්ලක්මයි ඇති වෙන්නේ. ඒ වගේ එකක් තමයි මේ කියන්නේ. ඔන්න වික්ෂුණියක් ඉඳලා අපවත් වෙලා තියෙනවා. බුදුරජාණන්සේ පවසනවා ඔය අපවත් වෙච්ච වික්ෂුණිය සෝතාපන්නයි. එතකොට මේක ඇහෙන කෙනෙක් කල්පනා කරනවා කියනවා. අනේ මේ උත්තමාවිය මටත් මීට පෙර මුණ ගැහිලා තියෙනවා. එහෙම නැත්නම් මම ඒ උත්තමාවිය ගැන මීට පෙර අහලා තියෙනවා. එතකොට සතුටක් ඇති වෙනවා කියනවා. අනේ වෙනි සිල්වත් ගුණවත් මටත් පිළිවෙත් පුරා මේ ශාසනය තුල මටත් සෝතාපන්න වෙන්නේ නැත්තම් වික්ෂුණියකට හිතෙනවා කියනවා. ඊට පස්සේ භාගතුන් පවසන අනුරුද්ධ මේ ශාසනයේ උපාසකයෙක් ඉන්නවා. කවුද ඉන්නේ? උපාසක.
උපාසක කියන්නේ කවුද? වයසට ගිය මහලු සුදු ඇඳුම් අඳින කෙනා. නේද? ඔන්න අවුරුදු 60ක් 65ක් 70ක කෙනෙක් ඉන්නවා. සුදු ඇඳුම් අඳින්නේ. ඉහළකට පැහිලා. හරි? එතකොට සාමාන්‍යයෙන් අපි කියන්නේ කවුරු කියලාද? උපාසක කියලා කියනවනේ. ඇයි ඒ? වයසට ගිය නිසා. වයසට ගියාම කියන්නේ උපාසක කියලා නෙමෙයි මහල්ලා කියලා. වයෝ වෘද්ධ කියලා කියනවා. උපාසක කියලා කියන්නේ බුද්ධං සරණං ගතා, ධම්මං සරණං ගතා, සංඝං සරණං ගතා. බුදුන් සරණ ගියේ වේද, ධම්ම සරණ ගියේ වේද, සංඝං සරණ ගියේ වේද, හිතේ උපාසකයෙකි. එහෙනම් බණහන ඔබ හිතන්න ඕනේ ඔබ උපාසකද නැද්ද කියලා. එහෙනම් උපාසකයෙක් බවට පත් වෙන්නේ කුමකින්ද? තෙරුවන් සරණ යාමෙන්. ඒක හොඳටම මතක තියාගන්න. තෙරුවන් සරණ ගිය පුරුෂයාට උපාසක කියලා කියනවා. ඔන්න කෙනෙක් කියන උපාසකයෙක්. භාග්‍යවතුන් වහන්සේ උපාසකයාගේ ගතිය ගැන, ඒ කියන්නේ පරලෝක උපදිච්ච තැන ගැන පවසනවා. ඔය උපාසකයා මහන්සි විලා ධර්මයේ හැසිරීලා අනාගාමී මාර්ගඵලය ලැබලයි හිටියේ. දැන් එතකොට තවත් ධර්මයේ හැසිරෙන උපාසකයෙකුට, ධර්මයේ හැසිරෙන පිරිමි කෙනෙකුට මේක අහන්න ලැබෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අතවල උපාසකයා අනාගාමී මාර්ගඵලලාභියෙක් කියලා. දැන් අපේ මේ බුද්ධ ශාසන ඉතිහාසය තුළ මේ දේශනාවල අනාගාමී වෙච්ච ප්‍රසිද්ධ චරිත ඉන්නවා. වේසාලික උග්ග සිටුමා, විශේෂයෙන් චිත්ත ගෘහපතිතුමා අනාගාමී වෙච්ච ගිය ඇතර අග්‍රස්ථානයේ හිටපු අය. මේ ගිහි ගෙදර ඉඳලා දැන් අපිට මීට පෙර ශාසනවල ආරංචි වෙනවා ඒ අනාගාමී වෙච්ච චරිතයක් පිළිබඳව ගටිකාර. අද ගටිකාර බ්‍රහ්ම රාජ්‍යයක් වෙලා ඉන්නේ. කාශ්‍යප සම්මා සම්බුද්ධ ශාසනය තුළ මහන්සිලා ධර්මයේ හැසිරීලා අනාගාමී වුණා. මහාන වෙන්න ආසයි, මහාන වෙන්න බැරි වුණා. අම්මයි තාත්තයි දෙන්නම අන්ධ නිසා ඒ වගේ කීවෙන් බේරෙන්න බැරි වුණා. හැබැයි අනාගාමීව අපවත් වුණා. අනාගාමීව මිය ගියා. කලුරිය කළා. ගිහියෙක් හැටියට. අනාගාමීව කලුරිය කරලා කටීකාර උපාසකතුමා සුද්ධාවාස බඹලෝ උපන්නා. අනාගාමී බ්‍රහ්ම ලෝකේ උපන්නා. දැන් නම මොකද්ද? කටීකාරමයි. කටීකාර බ්‍රහ්ම රාජ. දැක්කද? කටීකාර බ්‍රහ්ම රාජ නමින් තමයි ප්‍රසිද්ධ. කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්. පින්නතර මේ සදාන් කරනවා උපාසකයෙක් කියන අනාගාමී. එතකොට මේ උපාසකයා අනාගාමීව ඉඳලා කලුරිය කරනවා. කලුරිය කළාට පස්සේ මේ උපාසකතුමාගේ තියෙන ඒ පරලෝක ගතිය බුදුරජාණන් වහන්සේ සමාජයට හිතරව කරනකොට තවත් ධර්මයේ හැසිරෙන උපාසකවරුන්ට හිතෙනවා කියනවා අනේ මටත් මේ ගිහි ගෙදර ඉඳලා අනාගාමී වෙන්න නැත්තම්. එතකොට මේ ගිහි උපාසකයා මොකද කරන්නේ? ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා කියන පංච සීක බල දිනු කරනවා කියනවා. ඔය ධර්මයේ හැසිරෙන තවත් ගිහි කෙනෙක් ඉන්නවා. උපාසකෙක්. ධර්මයේ හැසිරීලා සකෘදාගාමී වෙනවා. එහෙම නැත්නම් සෝතාපන්න වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අසවල් උපාසකයා කලුරිය කලේ, ඒ කියන්නේ මිය ගියේ සකෘදාගාමී කෙනෙක් හැටියටයි. සෝතාපන්න කෙනෙක් හැටියටයි. දැන් මේක අහන තවත් ගිහි කෙනෙකුට, ධර්මයේ හැසිරෙන ගිහි කෙනෙකුට හිතනවා කියනවා. අනේ මටත් ගිහියෙක් හැටියට සකෘදාගාමී වෙන්න නැත්තම්. අඩුම ගානේ මට ගිහියෙක් හැටියට සෝතාපන්න වෙන්න නැත්තම් කියලා. ඒ කලුරිය කරපු උපාසකයාගේ අභ්‍යන්තරික ආධ්‍යාත්මික ගුණ සිහි කරනවා කියන, ආවර්ජනය කරනවා කියනවා. ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා ගැන. පින්නතුනි උපාසිකාවක් ඉන්නවා කියනවා. ඊ කාන්තාව. ඒක උපාසක කියලා කිව්වේ තෙරුවන් සරණ ගිය පුරුෂයා. එහෙනම් උපාසිකාව කියලා කියන ආච්චි අම්මා කියන අදහසෙන්ද? හැරමිටි ගහනවා කියන අදහසෙන්ද? නෑ.
උපාසිකාව කියලා කියන්නේ එහෙනම් තෙරුවන් සරණ ගියේ නිසා උපාසිකා කියලා කියනවා. තේනවා. තෙරුවන් සරණ ගිය නිසා තමයි උපාසිකා කියලා කියන්නේ. වියපත් වෙච්ච නිසා මහල්ල කියන අදහසින් නෙමෙයි. තේනවා. මහලු කාන්තාව කියන අදහසින් උපාසිකාව කියන්නේ නැහැ. උපාසිකාව කියලා කියන්නේම බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව බුදුරජාණන් වහන්සේගේ ඒ කියන්නේ හැඳින්වීමට අනුව තෙරුවන් සරණ ගිය තැනැත්ති. එහෙනම් මේ තරුණ වයසේ පොන්චි ළමයෙක් වෙන්නත් පුළුවන්, ගෑනු ළමයෙක් වෙන්න පුළුවන්. උපාසිකාවක් වෙන්නේ. ඒක ලැජ්ජාට කාරණයක්ද? නමුත් වර්තමානයේ තුල නම් ගෑනු ළමයෙකුට උපාසිකාවක් කියලා කිව්වොත් තෙරුවන් සරණ ගිය ඊයගියයි. ඇයි? අද නිකන් අමුතු නිකන් මොඩ් ලෝකයක් නෙතියි. තේරෙනවද? බාල්තුනාංශික ධර්මයේ එහෙම එකක් නෙමෙයි. උනාස ධර්මයේ තුලේ නම් පවා ලැබෙන්නේ යම් හේතු සම්පත් සහිතව මේ සදාන් කරනවා. උපාසිකාවක් ධර්මයේ හැසිරෙනවා. ගිහිගෙදරදී ධර්මයේ හැසිරීලා අනාගාමී වෙනවා. එහෙම නැත්නම් සකු르දාගාමී වෙනවා. අඩුම තරමින් සෝතාපන්න වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ පවසනවා අසවල් උපාසිකාව කලෝරිය කලේ අනාගාමී වෙලා. එහෙම නැත්නම් සකු르දාගාමී වෙලා. එහෙම නැත්නම් අඩුම තරමින් සෝතාපන්න වෙලා කියලා හිතතරව කරනවා. එතකොට ධර්මයේ හැසිරෙන තවත් තැනැත්තියකට කාන්තාවකට උපාසිකාවකට මෙහෙම හිතනවා කියනවා. අනේ මට ගිහි ගෙදර ඉඳලා මාර්ගඵල අවබෝධයෙන් මෙලවින් පරලොවට සමුගෙන යන්න නැත්නම් කියලා ඒ මියගිය තැනැත්තියගේ ඒ මියගිය කලෝරිය කරපු ඒ උපාසිකාවගේ යම් මේ ගුණ සම්පත්තියක් තිබ්බනම් ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා මටත් ඒක ඇති කරගන්න තිබ්බනම් කියලා හිත සංසිඳව ගන්නවා කියනවා. එහෙම තමයි ධර්ම මාර්ගය තුළ වීර්යය කරන්න ඕනේ. ඊට පස්සේ භාගතුනාස පවසනවා අවසාන වශයෙන් මෙසේ අනුරුද්ධ තථාගතයන් වහන්සේ මිය පරලෝකීය ශ්‍රාවකයන් ඉපදුණු තැන් පිළිබඳව පවසන්නේ ඒ අය අසවල්තන උපන්නා කියලා මේ විදිහට ප්‍රකාශ කරන්නේ ජනතාව විස්මයටපත් කරවන්න නෙමෙයි. ජනයා නලවන්න නොවේ. ජනයාගෙන් ලාභ ලබා ගන්න නෙමෙයි. ජනයාගෙන් සැලකිලි ලබා ගන්න නෙමෙයි. ජනයා අතර ප්‍රසිද්ධ වෙන්න නෙමෙයි. ජනයාගෙන් හොඳ නම දිනා ගන්න නෙමෙයි. අනුරුද්ධ ඊට ශ්‍රද්ධාවෙන් යුක්තව ධර්මයෙන් උදාර සතුටක් ලබන උදාර ප්‍රමුඛ බවක් ලබන ශ්‍රාවකයෝ ඉන්නවා. ගිහි පැවිදි. ඔවුන් ඒ අසා එබඳු සුගතියෙහි ඉපදීම පිණිස සිත පිහිටවා ගන්නවා කියනවා. අනේ මේ අය මනුලෝකේ ඉඳලා දෙවියන් අතරට ගියේ ගුණධර්ම දියුණු කරලානේ. අනුරුද්ධ ඒ ඔවුන්ට බොහෝ කලක් හිතසුව පිණිස පවතිනවාමයි තහවුරු කළා කියනවා. ඒ ඔවුන්ට හිතසුව පිණිස පවතිනවාමයි කියලා මේ දේශනාව අවසන් වෙනවා. භාගතුන් වහන්සේ මේ වදාළසේක සතුටු සිත් ඇති අනුරුද්ධයන් වහන්සේ ඇතුළු මේ වික්ෂුන් වහන්සේලා මේ දෙසුම ඊ타ත්ම සතුටු සිතින් අනුමෝදන් වුණා පිළිගත්තා කියලා මෙහි අවසාන වශයෙන්ම සඳහන් වෙනවා. මොකද දේශනාවේ නම නලකපාන සූත්‍රය. විශිෂ්ට දේශනාවක්. එනම් මේ ලෝකෙට අනුශාසනා කරන පැවිදි අපේ අනුශාසනා ලබන ගිහි ඔබත් මේ ධර්ම මාර්ගය තුල නිශ්චිත ඉලක්කයක් ඇති කරගන්න ඕනේ. බෞද්ධකමට සාධාරණයක් වෙන්න ඕනේ. බෞද්ධකමට සාධාරණයක් වුණා කියලා කියන්නේම අදුම තරමින් පංචසේක බල දියුණු කරගත්තා කියන එකයි. මොනවද පංචසේක බල? ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා. ශ්‍රද්ධා කියන්නේ තුනුරුවන් විශේෂයි ඇති බලවත් ප්‍රේමය, බලවත් කැමැත්ත, බලවත් පැහැදීම. සීල කියලා කියන්නේ නිති ආරක්ෂා කරන පංචශීලය අඛණ්ඩව ආරක්ෂා කිරීම, සතර පොහොයට අෂ්ටාංග සිල් සමාදන්ව ආරක්ෂා කිරීම. ශ්‍රුත කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය පෞද්ගලික මතිමතාන්තර නෙමෙයි. බුදුරජාණන් වහන්සේ විසින් අනුමත කරපු, නිර්දේශ කරපු රහතන් වහන්සේලා විසින් සංගායනා කරන ලද ධර්මය.
අහලා දරාගෙන මතක තබාගෙන ඉන්නවා. ඒක තමයි සුතය. ත්‍යාගය. ත්‍යාගය කියලා කියන්නේ ලෝභ නැතුව දින එක දීලා දැමීම. දින එක දෙන්න ඕනේ අතිනොත් අතහැරලා හිතිනොත් අතහැරලා. ඒකට ත්‍යාගය කියලා කියනවා. ප්‍රඥාව. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම. තව විදිහකින් කිව්වොත් චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් ඇති කර ගැනීම. තව විදිහකින් කිව්වොත් මේ ඇති වෙන නැති වෙන හේතුඵල ධර්මයන් පිළිබඳව අවබෝධයක් ලබාගෙන ජීවත් වීමට කියනවා ප්‍රඥාව කියලා කියනවා. ඉතින් මේ හැම එකක්ම ප්‍රායෝගිකව හිතාමතා ප්‍රගුණ කරගත යුතු කාරණා. ඒක නිසා ඔබ හැම දිනාටම මෙම නලකපාණ සූත්‍ර ධම් දෙසුම උතුම් ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා යන සීකබල ධර්මයන් වඩාත් වර්ධනය කර ගැනීම පිණිසම මහෝපකාරී වෙත්වා. පුණ්‍යානුමෝදනාව. ගම්පහ යක්කල කිරිඳිවැල පාර ලිපිණයේ පදිංචි කරුණාවතී මෑණියන් ඇතුළු පවුලේ දූදරු පිරිස විසින් තමයි මෙම නම් දෙසුමට තම සදැහැති දායකත්වයේ ලබාගෙන කටයුතු කරන ලබන්නේ. ඉතින් කරුණාවතී මෑණියන් ප්‍රධාන පවුලේ දූදරුවන්ට මෙම ධර්ම දානමේ කුසලය චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වාසනා වෙත්වා. පිළිතුරු බලාපොරොත්තු වෙනවා පුණ්‍යානුමෝදනා සිදු කිරීමට ILV ජයවර්ධන පියාණන්ගේ දෙමව්පියන්ට මෑණියන්ගේ දෙමව්පියන්ට ඒ වගේම නමින් මියගිය සියලුම වර්ග પરම්පරාගත ඥාතීන්ට සාංශාරික ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කොට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් දායකත්වය දරනවා. කරුණාවතී මෑණියන්ට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ සැලසේවා. සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ සැලසේවා. ධර්මදේශක ස්වාමින් වහන්සේට සෙත් වේවා. COVID-19 ඕදුරට ලක්ව ඇති ලෝකේ පුරා සිටින සෑම දෙනාද ඉක්මන් නිදුක් නිරෝගී සුවපත් භාවය ලබත්වා මේ ඕදුර මෙම මනුලොවින් පහව යත්වා කියලා අපි සාදු කියලා අදිස්ථාන කරමු. ඒ වගේම මෙම COVID-19 ඕදුර දුරු කිරීමට කැපවී කටයුතු කරන වෛද්‍ය කාර්යාංශවල ආරක්ෂක අංශවල රාජ්‍ය පරිපාලනවල සෑම දෙනාටම සියලු යහපත සිත ශාන්තිය සැනසෙල්ල වේවා කියලා දායක පින්නතුන් ආශිර්වාද කරනවා. රැස්කල උදාරතර පුණ්‍ය ධර්මයෝ පිනති පින් කැමති සියලු දෙවිවරු අනුමෝදන්ව සැප ලබත්වා. දායක පින්නතුන් නමින් මෙන්ම ඔබ අප හැමදෙනා නමින් අභාවයටපත් සියලුම ඥාතීන්ට අපෝති වදාළ පූජනීය ධර්ණාගම කුසල ධම්ම නාසමිඳුන් වහන්සේ වර ප්‍රමුඛ සියලු යතිවරයන් වහන්සේලාට රණමය සමයේ විනිවිද දිවිපිදු වීරෝදාර රණවිරුවන්ට ඔබ අප හැම නමින් අභාවයටපත් සියලු ඥාති හිතයිසීන්ට මේ හැම පිනක්ම සංසාර දුකින් අත් මිදීම පිණිසම උපකාරයක්ම වෙත්වා. ඒ වගේම රැස්කල උදාරතර පුණ්‍ය ධර්මයන් දායක පින්නතුන් වන ඔබ සෑම සිළු දිනාටම පවුලේ සමාජිකාවන්ට අසල්වාසී හිතයිසීන්ට ලක්වාසීව ලෝකවාසීව සදාමැසූ සෑම සිළු දිනාටම අපගේ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේලාට මහෝපාද්‍යයන් වහන්සේලාට සමස්ත මහා සංඝ රත්නයට ගම්පහ නාරංවල ගුණරත්න සම්බෝධි සෙවණ බෞද්ධ නාලිකාවේ ගම්පහ ශාඛාවේ සේවයේ නියුතු සෑම සිළු දෙනාටම පොදුවේ ඔබ අප හැම දෙනාටම මේ හැම පිනක්ම නිවන් පිණිසම හේතු වේවා වාසනාව වේවා. අපගේ දෙමාපිය වැඩිහිටි ඥාති හිතයිසීන් සෑම සිළු දෙනාටම සියලු සැනසෙල්ල වේවා. හැමතෙම චතුරාර්ය සත්‍ය අවබෝධය වේවා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා